මෙතන ඇවිල්ලා මේ අපි ලොට්ස් ගන්න තමයි පෙන්වන්නේ. අපිට ලොට්ස් ගන්න මේ ප්‍රයිස් එකෙන් කොච්චර දැම්මොත් කොච්චර ගාණක් ගන්න පුළුවන්ද කියන එක. ක්වොන්ටිටි කොච්චරද? ඔයා ගන්න ප්‍රයිස් එක තමයි මෙතන 1.36.79 සෙල් ලෝඩ් එක. හරි. 1.36.79. විනාඩි 3නේ තියෙන්නේ. Pepsi එකක් තියනවා දැන් අල්ල ගන්න. විනාඩියයි තියෙන්නේ. USD එක වීක් වුණානේ. ලොකු ඉෆෙක්ට් එකක් කළා නේ බලමු. හතලිස් නමය 4.6 කියන්නේ USD එක වීක් කළා තියෙනවා. බලමු අපි මේක ඉෆෙක්ට් එක මොනවා වේද කියලා. පේනවාද මේ නිවුස් එක රිලීස් වුණාවත් ලොකු මේකක් පෙන්වන්නේ නැහැ.
දැන් හරිනම් අර වගේ මාකට් එක මෙවෙන්න බඩක් ගන්න. ඒක ගොඩක් USD මේ GBP එකට ප්‍රයිස් උන්නේ ලොකුවට. ඊළඟට මෙතන 5 minute 15 minute candles pattern වලින් බලුවොත් එහෙනම් මේ මාකට් එකේ මේ පෙන්නන candle pattern එකත් එක්ක sell එකකට chance එක තමයි පෙන්වන්නේ. හරි. හතයි. මෙතන පෙන්නවා මෙතන මේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු එක higher than expected distribution making as negative bearish forecast එක 830යි මේක තියෙන්නේ 779යි. ඒ කියන්නේ මේක negative, ඒ කියන්නේ USD එක bearish වෙන්න පුළුවන්. ඒකල කියන්නේ GBP USD තවදුරටත් buy වෙන්න පුළුවන්. pending order එකක් දාගත්තා ඒ close කරලා තියනවා. හරි නිවුස් එක ගියා. දැන් අපි බලා ගන්නවා pending orders කොහොමද දාන්න කියලා. මේක වැදගත් මාතෘකාවක්. මේක ලියා ගන්න කට්ටිය ලියා ගන්න. මේක වැදගත් ඒවාට ගොඩක්. හරි. හරි pending order එකක් කියලා කියන්නේ මොකද්ද? නිවුස් එකේ ඉෆෙක්ට් එක ගියා දැන්. pending order එකක් කියලා කියන්නේ මේ මාකට් එකේ ඉදිරියේදී වෙන්න තියෙන දෙයක් ගැන අපි හිතලා ට්‍රේඩ් කරන එකට. ඒකට අපි ඒකට pending order එකක් දාලා ඉස්සර දැන් මම ඉස්සර දැම්මත් pending order එක. ඉදිරියේදී මාකට් එකේ මොනවා වෙයිද? එහෙම වුණොත් එහෙම මේක ඉෆෙක්ට් එක කොච්චර දුර හිටීද කියන එක ගැන ඩිසයිඩ් කරලා තමයි pending order එකක් දාගන්නේ. හරි. එතකොට pending orders වර්ග හතරක් වඩ තියෙනවා. ඒක ගැන කියන්නේ ඉස්සෙල්ලා මෙන්න මෙතන price එක බලා ගන්න. මේ තියෙන price එක කියලා මම කතා කරන්නේ මේ තියෙන bid එකයි ask එකයි අතර තියෙන දුර. නැත්නම් මේ bid price එක 1.36යි 77 කියන price එකට. එතන price එක කියන විදිහට මම අපි හඳුන්වනවා. හරි මේක price එක. හරි. එතකොට pending orders වර්ග හතරක් තියෙනවා. එකක් buy limit එක, sell limit එක, sell stop එක, buy stop එක. හරි. මේක මම group එකට දාන්නම්. මේ තියෙන pending orders වර්ග හතර. එතකොට දැන් ඔයාලා මතක තියාගන්න මේ නිල් පහ ඩොට් එකෙන් පෙන්වන්නේ මේ නිල් පහ ඩොට් එකෙන් පෙන්වන්නේ ඔයා ඉන්න price එක. ඒ කියන්නේ ඔයා ඉන්න තැන මාකට් එකේ. ඒක තමයි නිල් පහ ඩොට් එකෙන් පෙන්වන්නේ. හරි. දැන් pending order වර්ග හතරක් තියෙනවා. buy limit, buy stop, sell limit, sell stop. නැත්තම් buy limit එකයි, sell limit එකයි, buy stop එකයි, sell stop එකයි. වර්ග හතරයි. හරිද? මේකේ buy limit කියන order එක නැත්තම් buy limit කියන order එකෙන් මොකද්ද වෙන්නේ? buy limit කියන order එකෙන් වෙන්නේ ඔයා ඉන්නේ මේ නිල් පාට dot එක ළඟ. ඒ කියන්නේ price එක. ඔයාට පල්ලෙහා level එකකින් support level එකක් පේනවා නම් ඔයාට පල්ලෙහා level එකකින් support level එකක් පේනවා නම් ඒ support එකේදී ඔයා buy entry එකක් දානවා නම් අපි මේක කියනවා buy limit එකක් කියලා. ඔයා ඉන්නේ price එක උඩ. පල්ලෙහා support level එකකින් auto buy trade එකක් වැටෙන්න ඔයා trade එකක් දානවා. එතකොට මෙයා තාම trade එක open වෙලා නැහැ. ඉදිරියේදී වෙයි කියලා තමයි දාන trade එක. එහෙනම් මෙයා කීයට හරි කවදා හරි මෙතෙන් දාපු ගමන් මෙතනින් buy order එකක් වදිනවා. මෙතනින් වදිලා මෙතනින් order එක place වෙනවා. එහෙනම් මේක තමයි buy limit එක කියලා කියන්නේ. එහෙනම් sell limit එක කියලා කියන්නේ ඔයා ඉන්නේ price එක පල්ලෙහා. උඩ resistance line එකක් ඔයාලට දෙනවා නම් ඒ resistance line එකේ වැදිලා market එක sell වෙයි කියලා හිතනවා නම් මෙන්න මේ resistance line එක තියෙන level price එක ඔයා entry එකක් කරගෙන මෙතනින් sell order එකක් දානවා. අපි මේක කියනවා sell limit එක කියලා. හරි. මේ දෙක තේරුණාද? buy limit එක කියලා කියන්නේ මොකක්ද එහෙනම්? මොකද්ද buy limit එක කියලා කියන්නේ? buy limit එක කියලා කියන්නේ මොකක්ද? ටයිප් කරන්න බලන්න. ඔයා ඉන්න
ඉන්න තැන ඉඳලා සපෝට් ලෙවල් එකේදී මාකට් එකේ බයි ඕඩර් එකක් ප්ලේස් කරනවා නම් අපි කියන බයි ලිමිට් එකක් කියලා. ඔයා ඉන්න තැන ඉඳලා රෙසිස්ටන්ට් ලයින් එකේදී සෙල් ඕඩර් එකක් ප්ලේස් කරනවා නම් ඔයා කියනවා ඒකට සෙල් ලිමිට් එකක් කියලා. හරි. ඊට පස්සේ මේකෙම බයි ස්ටොප් එක. බයි ස්ටොප් එක කියලා කියන්නේ ඔයා ඉන්න ලෙවල් එකේ ඉඳලා ඉස්සෙල්ලා අපි මේ ගත්තේ උඩ සපෝට් ලෙවල් එක ගන්නෙ. දැන් මේ ඉන්න තැනින් ඔය ඉන්නේ පල්ලෙහා. හැබැයි උඩ ලයින් එකකින් උඩ ලයින් එක කියන්නේ ඔය අඳගත්ත හොරිසොන්ටල් ලයින් එක කියමු. ඒ ලයින් එකේදී එතනනුත් මාකට් එක ඉහළයයි කියලා හිතනවා නම් අපි කියනවා බයි ස්ටොප් එකක් කියලා. එතකොට මේ ඔල පාට ලෙවල් එකේ අදාළ ප්‍රයිස් එකෙන් බයි ඕඩර් එකක් ඔටෝ ප්ලේස් වෙන්න මේ ලෙවල් එකට දානවා අපි කරන බයි ස්ටොප් එකක් කියලා. සෙල් ස්ටොප් එකක් කියලා කියන්නේ ඔයා ඉන්න ලෙවල් එකේ ඉඳලා පල්ලෙහා තැනකින් සෙල් ඕඩර් එකක් දානවා නම් ඔටෝ මේ රතු පාට ලයින් එකේදී සෙල් ඕඩර් එකක් වටෙන් ඕඩර් එකක් ප්ලේස් කරනවා අපි කියනවා සෙල් ස්ටොප් එකක් කියලා. හරි. මේක ප්‍රශ්න තියෙනවද කට්ටියට? තේරුණාද? හරි. දැන් දැක්කද මේ මාකට් බ්‍රේක් අවුට් එකක් වෙලා තියෙනවා. මේ අපි දැන් ඕඩර් එක දැම්ම නම් මේ ට්‍රේඩ් එක ලොස්ට් වෙලා. ඇයි මෙහෙම වුනේ? ඇයි මේ මාකට් එක මේ ලයින් එක ගලවන බයි වුනේ? චේති ඇයි මේක බයි වුනේ මල්ලි මෙහෙම? චේතිය ඉන්න මොකද ඇයි මේක බයි වුනේ? සරලවම කියන්නේ හලකෝ හිතන්න එපා මේ දැන් නිවුස් එකට මොකද උනේ? USD එක වීක් වුණා හින්දා. නිවුස් එකේ USD එක වීක් වුණා. අපි කිව්වා USD එක වීක් වුණත් එහෙනම් මාකට් එක රිවර්ස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මාකට් එක බයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ USD එක වීක් ඒ කියන්නේ against GBP එක ස්ට්‍රෝන් වෙලා තියෙනවා. ඉතින් මාකට් එක බයි වුණා. සරලයි. දැන් ඔයාලා ටෙක්නිකල් වලට වැඩිය ලේසි මේ ෆන්ඩමෙන්ටල් නිවුස් බලලා ට්‍රේඩ් දාන එකද නැත්නම් ටෙක්නිකල් chart analyze කරලා ට්‍රේඩ් කරන එකද? නිවුස් බලන එක ලේසි වගේ. ඉරි කැලි ගහන්න වැඩි? තාම දන්නේ නැහැ ඉතින්. ඇත්තට නිවුස් බලලා ට්‍රේඩ් කරන එක ඉෆෙක්ටිව්. ලේසි නෙමෙයි අමාරුයි. ඉෆෙක්ට් එකක් තියෙනවා. දැන් අපි නිවුස් එකට කලින් ට්‍රේඩ් එක දාලා තිබ්බනම් මොකද වෙන්නේ? ගිහිල්ලා ට්‍රේඩ් එක මගේ පොයින්ට් එක මෙන්න මෙතන. එතනදී මාකට් එක සෙල් එක. අපි එහෙනම් මෙතනදී සෙල් ඕඩර් එකක් දානවා නම් දාන්න ඕන පෙන්ඩින් ලිමිට් එක මොකද්ද? පෙන්ඩින් ඕඩර් සෙල් ලිමිට් මෙතන සෙල් එකක් දාන්න ඕන මට. එතකොට මොකක්ද දාන්නේ? සෙල් ලිමිට් මේ පල්ලෙහා ඉන්නේ මෙතන. අනිත් කට්ටිය මොකද කියන්නේ සෙල් ලිමිට් එකක්ද බයි ලිමිට් එකක්ද? සෙල් වෙන්න දානවනේ නේ. ඔව් සෙල් ලිමිට් සෙල් ලිමිට් සෙල් ලිමිට් එකක් දාන්න. හරි. එහෙනම් අපි නිකන් සෙල් ලිමිට් එකක් දාලා බලමු. ඉස්සෙල්ලා බලා ගන්නවා මෙතන ඔයා ඇඳගත්ත හොරිසොන්ටල් ලයින් එකේ ප්‍රයිස් එක 1.37.7. ඔන්න මෙතනින් මාකට් එක මෙතන වැදිලා මෙහෙම පල්ලෙහාට සෙල් ඕඩර් එකක් වටෙන්න තමයි දාන්නේ. සෙල් ලිමිට් එක. හරිද? එහෙනම් ඉස්සෙල්ලාම ප්‍රයිස් එක බලා ගන්නවා 1.37.7. හරි. මේකේ ස්ටොප් ලොස් එක තියා ගන්නවා පිප් 20ක් උඩින්. ඒ කියන්නේ 1.37.7 පිප් 20ක් කියන්නේ 1.37.7 1.37.27 මේක ප්‍රයිස් එක බලාගත්තා. හරි 1.37.7. හරි. ඔයා කෙලින්ම ගියා MetaTrader 4 එකට. ඔයාගේ ඇප් එකට ගියා. හරි. මෙතන ඇප් එකට ගිහිල්ලා දැන් සෙල් ලිමිට් එක ගන්න දාන්න ඕනේ 1.37.7. ඔයා මේකේ 4 hour තියාගන්නකො නිකන් ලේසියෙන්ද. හරි. ඔයා මෙතන new order කියන එකට ගිහිල්ලා මේ new order කියන එකට ගිහිල්ලා මෙතන lot size එක select කරා. හරි. lot size එක select කරලා මෙතනවා market execution කියන එක ළඟ දෙනවා pending order කියලා.
ටයිප් එක පෙන්ඩිං ඕඩර් කියලා දුන්නා. ඊට පස්සේ පෙන්ඩිං ඕඩර් එකේ ටයිප් එක අහනවා බයි ලිමිට් එකක්ද සෙල් මේ තියෙන ඕඩර් 4. දැන් අපි දාන්න සෙල් ලිමිට් එකන්නේ. සෙල් ලිමිට් එක සිලෙක්ට් කරා. මේක ප්‍රයිස් එක ඇඩ් ප්‍රයිස් එක කීයෙන්ද සෙල් වෙන්න ඕනේ. 1.737.7 අන්න ඔහොම කියලා දුන්නා. හරිද? ඊට පස්සේ ස්ටොප් ලොස් එක 1.37.27 පිප් 20ක් උඩින් 1.37.27 කියලා දුන්නා. ඊට පස්සේ දැන් මොකක්ද තියෙන්නේ ස්ටොප් ලොස් එක තියාගත්තා. ස්ටොප් ලොස් එක කියලා කියන්නේ මාකට් එකේ අපි දාපු ලෙවල් එකකට වැඩිය ඉහළට යනවා නම් හෝ පහළට යනවා නම් ලොස් එක නතර කරගන්න අපි දාගන්නවා ලෙවල් එකක්. පිප්ස් ගානක් උඩින් හරි පල්ලෙහෙන් හරි තියාගන්නවා. ඒකට කියනවා ස්ටොප් ලොස් එක කියලා. උදාහරණයක් අපි මෙතනින් සෙල් ඕඩර් එකක් දානවා නම් මෙතනින් සෙල් ඕඩර් එකක් දානවා නම් අපිට මේ මාකට් එක තව දුරටත් ඉහළ ගියොත් එහෙම අඩුම ලොස් එකකින් ට්‍රේඩ් එක ඔටෝ ක්ලෝස් වෙන්න අපි දාගන්නවා ස්ටොප් ලොස් එක. මෙතනින් කියා ගන්නවා. එතන මෙතනින් ගිහිල්ලා මාකට් එක සෙල් ඕඩර් එකටලා මෙයා දිගටම බයි වුණොත් එහෙම මම මෙතන ස්ටොප් ලොස් එක දාලා තිබ්බොත් මේ ලෙවල් එකේදී ඔටෝ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. මේ තමයි ස්ටොප් ලොස් එක කියලා කියන්නේ. හරි. ස්ටොප් ලොස් එකක් තියාගත්තා. කරගත්තා මම ප්ලේස් කරගත්තා. ඔන්න ඕඩර් එක ප්ලේස් වුණා. දැන් ඔයාලට පේනවා ඇති මේ කොළ පාට ලයින් එකේ මම මෙතන ඕඩර් එක තියලා තියෙනවා. එහෙනම් මගේ තාම ට්‍රේඩ් එක ඕපන් වෙලා නැහැ. මේ මෙතන තාම පෙන්වන්නේ හයිඩ් වෙලා. ට්‍රේඩ් එක දාපු ලොට් සයිස් එකක් තියෙනවා, සිම්බල් එක, ප්‍රයිස් එක, ස්ටොප් ලොස් එක, ටේක් ප්‍රොෆිට් එක තියෙනවා. දැන් මෙයා ගිහිල්ලා මෙතන ප්‍රයිස් එක මෙතන වැදුන ගමන් මොකද වෙන්නේ? ඔටෝ සෙල් ට්‍රේඩ් එකක් ඕපන් වෙනවා. මේ සෙල් ට්‍රේඩ් එක ඕපන් වෙලා ඔයාගේ account එකේ සල්ලි දැන් මෙතන සෙල් එක ඕඩලා මෙයා තව දිගටම බයි වුණොත් මාකට් එක දිගටම බයි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ගිහිල්ලා මේ ස්ටොප් ලොස් එකෙන් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. එතකොට මේ මෙතන ඉඳලා මෙතන ගිහු පිප්ස් ගන්නත් එක්ක හෝ පිස්සන්න තියෙන්නේ. එහෙනම් දැන් මේ මෙතන පෙන්ඩිං ඕඩර් එක 40 40 දාගෙන පිප් එකකට 7.4යි ඩොලර් 4යි. ඒ කියන්නේ 4 වරක් 10 40යි 80කින් ට්‍රේඩ් එක ලොස් පිට ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඒක තමයි ස්ටොප් ලොස් එක කියලා කියන්නේ අපි. හරි. ඕන්න මේ ට්‍රේඩ් එක එඩිට් කරන්නත් පුළුවන් ආපහු. මෙතන රයිට් ක්ලික් කරලා ඕඩර් එක මොඩිෆයි කරන්න පුළුවන්. මොඩිෆයි කරන්න පුළුවන් ස්ටොප් ලොස් එකයි ටේක් ප්‍රොෆිට් එකයි. නැත්නම් ස්ටොප් ලොස් එක මාරු කරගන්න පුළුවන්. ඕඩ් නැත්තම් මේ ට්‍රේඩ් එක මේ ප්‍රයිස් එක හිට් වෙන්න කලින් ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරිද? හරි. ඔය වගේම දාන්න බලන්න මාකට් 4ක ඕඩර්ස් 4ක් සෙල් ලිමිට් එකයි බයි ලිමිට් එකකුයි සෙල් ස්ටොප් එකකුයි බයි ස්ටොප් එකකුයි දාන්න බන් ටග් ගාලා කට්ටිය. දැන් ඔය සෙල් ලිමිට් එක දාපු විදිහටම කොහොමද දාන්න කියලා දැන් දාන්න මං කියලා දෙන්න දාන්න බාන ඕඩර්ස් 4 කට්ටිය ටග් ගාලා දාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බා. දැම්ම දාලා දාන්න. හොයාගෙන ගිහිල්ලා මතක් කරලා දැන් කියලා දුන්නද බාන සෙල් ලිමිට් එකක් නම් හරි. සෙල් ලිමිට් එකක් නම් දාපු තැනින් සෙල් වෙන්න ඕනේ. එහෙනම් මේ දාපු තැන ප්‍රයිස් තමයි සෙල් ලිමිට් එක. එහෙනම් බයි ලිමිට් එකක් යන්නේ මේ යට ලෙවල් එකකින් බයි ඕඩර් එකක් වැටෙන්න ඕනේ. පල්ලෙහා දාපු තැනකින් යට එකකින් බයි. බයි ස්ටොප් එකක් කියලා කියන්නේ ඉන්න ලෙවල් එකෙන් උඩට යන්න ඕනේ. සෙල් ස්ටොප් එක කියලා ඉන්න පල්ලෙහා ලෙවල් එකකින් යටට සෙල් එක. අර chart එක අර එව්ව පික්චර් එක බලාගෙන දාන්න බලන්න ඕඩර් 4ක් ටට්ටක් ගාලා. 4ක් ඕනේ 3ක් දාන්න දැන් සෙල් ලිමිට් දැම්මනේ. ටේක් ප්‍රොෆිට් ස්ටොප් ලොස් එකක් තියාගන්න පිප් 10ක්. ටක් ගාලා.
දානවනේ කට්ටිය සුමීර මම පස්සේ දාන්නම් මම පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඉන්නේ ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේ ආරයිට් ගෲප් එකට දාන්න ස්ක්‍රීන්ෂොට් එක මම බලන්න සෙල් ස්ටොප් එකක් දාලා තියෙනවා හරි සෙල් ලිමිට් එකයි බයි ලිමිට් එකයි USD CHF ඕකේ එහෙමයි තිනවා සෙල් ලිමිට් එකක් හරි ඕඩ සතරම දාන්න බන්ටට්ටක් ගන්න එතකොට දැනගන්න පුළුවන් ඔයාලට හරි මං සෙල් ලිමිට් එක සෙල් ස්ටොප් එක බයි ලිමිට් එක බයි ස්ටොප් එක කොහොමද දාන්නේ කියලා සෙල් ලිමිට් එක දාලා දෙනවා USD CHF 90.82 සෙල් ලිමිට් හරි
limit. එතකොට දැන් ඔය සිග්නල්ස් එනකොට සෙල් ලිමිට් එක බයි ලිමිට් එක කියලා આવොත් එහෙම ඔය ඕක තමයි තියෙන්නේ. සෙල් ලිමිට් එක බයිස්ටොප් අන හරි විශ්වාධිකාරී හොඳයි මේ හැම එකකටම ස්ටොප් ලොස් එකකුත් දාන්න පිප් 10ක් හරි 20ක් හරි වලට කැමතිද පිප් 20 දැන් ලොට් සයිස් එක 0.5න් දාලා තියෙන්නේ පිප් 20ක් වගේ ස්ටොප් ලොස් එකක් තියන්න ස්ටොප් ලොස් එක දාන හැටි දන්නවනේ ස්ටොප් ලොස් එක කියලා කියන්නේ අපි ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ ඒ දාන ට්‍රේඩ් එක කොච්චර දුරට ඔපොසිට් ගියොත් එහෙම ට්‍රේඩ් එක දැන් මම මෙතනින් සෙල් ඕඩර් එකක් දැම්ම කියලා හිතන්නකෝ. ඔයා මෙතනින් සෙල් ඕඩර් එකක් දානවා. මේ දාපු ලෙවල් එක. එතකොට මේ දාන ලෙවල් එකේ ඉඳලා ඔයා පිප් 20ක් උඩින් ස්ටොප් ලොස් එක තියාගන්නවා සෙල් ඕඩර් එකක් දාපුවා. මෙතන කියන්නේ එතකොට මේ මාකට් එක බයි වෙලා මෙතන වැදුනොත් එහෙම ට්‍රේඩ් එක ඔටෝ ලොස් පිට ක්ලෝස් කරනවා. ස්ටොප් ලොස් දාලා තිබ්බේ නැති වුණොත් වෙන්නේ ඔයාට නිින්ද ගිහින් අල නැත්තම් ඔයා කොහරි ඉඳලා ෆෝන් එක බලද්දි මාකට් එක බයි වෙලා තිබ්බොත් ඔයා account එකේ සල්ලි ඔක්කොම ගිහිල්ලා තියෙන්න පුළුවන්. සල්ලි එක නැති වුණොත් ඔයාට මෙතනදී යම්කිසි ලොස් එකකින් ඔටෝ ට්‍රේඩ් එකකින් අයින් මේ මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන්. දැන් ඔයාට මතකද අපි ප්‍රෙඩික්ට් කරා මෙන්න මේ ලෙවල් වලට මාකට් එක බයි වෙයි කියලා. ඒතර මෙතනින් මාකට් එක සෙල් වෙයි කියලා. දැන් මේ ඉන්න ලෙවල් එකේ ඉඳලා දැන් අය බයි වේ කියලා කියන්න බෑම අපිට. බයි වේ කියලා කියන්න අමාරුයි. මොකද මේ වෙලාවෙන් පස්සේ මට නම් හිතෙනවා මෙතනින් මාකට් එක සෙල් වෙයි කියලා. ඕනනම් අපි දැන් සෙල් ස්ටොප් එකකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරිද? සෙල් ස්ටොප් එක කියලා කියන්නේ මොකද මෙතනින් ඕඩර් එක සෙල් ඕඩර් එකක් නේ. දාම් බාන්න සෙල් ස්ටොප් එක එකයි 36.75 වගේ රයිට් ඔය තියෙන්නේ පෙන්ඩිං ඕඩර්ස් අල්ලගත්තනේ පෙන්ඩිං ඕඩර්ස් අවුලක් නැහැ සෙල් ස්ටොප් එකක් ප්ලේස් කරගන්න ඔයාලා ඉන්න ලෙවල් එකකින් ඔයාම මම මේ කියන්නේ ප්‍රයිස් එක ඔයාලා බලලා දාගන්න බං වැරදුනාට කමක් නැහැ ට්‍රේඩ් ලොස් වුණා කියලා බය වෙන්න එපා මේ අපි තාම ඉගෙන ගන්න තියෙන්නේ ට්‍රේඩ් ලොස් වුණාට කිසි දෙයකට බය වෙන්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ ලොස් වුණාට විතර පොඩ්ඩක් දුක හිතේ නඩු එතන දෙපා ගන්න
දැම්මද කට්ටිය? හරි. ඔය තියෙන්නේ ඔය නියමට වෙලා තියෙනවා. ස්ටොප් ලොස් එකකුත් තියාගමු. එක 1.36 නියමයි. හරි. පෙන්ඩිං ඕඩර්ස් කෙනත් කට්ටිය තම දාන ගන්න තියෙනවද? පෙන්ඩිං ඕඩර්ස් තේරුම් නැති කවුරු හරි ඉන්නවද මෙතන? පෙන්ඩිං ඕඩර්ස් තේරුණානේ. හරි. දැන් මිරයි ඔව් කියන්න. අර මේ ඔයාගර සිගනලිං එක දාලා තියන්නේ ඒකර ටේක් ප්‍රොෆිට්ව 4ක් විතර දාලා තියන්නේ ටේක් ප්‍රොෆිට් දා තියෙන දැන්වා ටේක් ප්‍රොෆිට් එක පිප් 20ට આવොත් එහෙම වාට ඕනනම් එතනින් අයින් එන්න පුළුවන් නැත්නම් ටේක් ප්‍රොෆිට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ලෝන් ටයිම් ට්‍රේඩින් වලදී ලෝන් ටයිම් ට්‍රේඩින් දානවා නම් වාට ටේක් ප්‍රොෆිට් එක ඇඩ්ජස්ට් කරගත්ත හැකි පිප් 20 පිප් 40 පිප් 60 එහෙම නැත්නම් ටේක් ප්‍රොෆිට් තුනක් දාන්න බෑ ටේක් ප්‍රොෆිට් එක ඕපන් නතු තිබත් කමන්න මොකද වාලා ලෝන් ටයිම් ට්‍රේඩ් දාන්න යන්න ඉස්ල ට්‍රේඩ් දාලා හුරු ඇඟ හුරු වෙන්න ඕනේ අත හුරු වෙන්න එපා එහෙනම් ටේක් ප්‍රොෆිට් එක ස්ටොප් ලොස් එක තියලා මේ ස්ටොප් ලොස් එකත් ඔය ගානම තියන්න එපා ස්ටොප් ලොස් ගොඩක් උඩින් ඇත්තේ තියලා එතකොට ස්ටොප් ලොස් එක දානකොට වාගේ ඔයා බලන්න මම දාන ලොට් සයිස් එකත් එක ට්‍රේඩ් එක කොච්චර ක්ලෝස් වෙන්න පුළුවන්ද ලොස් වෙන්න පුළුවන්ද කියලා ඒකත් එක්ක ඔයා ඩිසයිඩ් කරන්න පිප් 20 නම් 20 නැත්තම් 30 නම් 30ක් ඒ ගාන ඔයා ඩිසයිඩ් කරගන්න ඒ ස්ටොප් ලොස් එක තියාගන්නත් එපා තේරෙනවද ඔය හරි තේරුණා මොකද නැත්තම් මේ ගොඩක් ස්ටොප් ලොස් එක දාලා අනිත් පැත්තට යන්න පුළුවන් ඔව් හරි මේලයින් පස්සේ නිවුස් මුකුත් නෑ නේද විනාඩි 56කින් තියෙනවා USD නිවුස් එකක් එන්න දැන් මේ මාකට් එකේ නිවුස් නැතිම ටයිම් එකක් ආව කියන්නකෝ ඒ වෙලාවට වන් බුල් හෙඩ් නිවුස් එකත් අපි බැලුවට ප්‍රශ්නයක් එන්නේ නෑ මෙතනින් වා ගිහිල්ලා වන් බුල් හෙඩ් දාලත් බලනවා නිවුස් එක වන් බුල් හෙඩ් නිවුස් 3 දක්වා මේ විනාඩි 56කින් නිවුස් 3ක් එන්න දිනවා. දැන් මේක ලොකුවට ඉතින් ප්‍රයිස් එක නැති වෙයි. හැබැයි ප්‍රයිස් එකක් මේකක් නැති වෙලාවකදී නිවුස් එකක් නැති ටයිම් එකකදී මේවත් වැදගත් වෙනවා. නිසා මේ ගැනත් ඇලර්ට් එකේ ඉන්න බලාගෙන. හරි. හෙට ලයිව් ට්‍රේඩින් එකේ එක යනවා නන් ෆාම් පේරෝල් එක.
ඒකට 7:00ට 7ට 6:00 වගේ තමයි මේ ලයිව් ට්‍රේඩින් එක පටන් ගන්න. 7ට කට්ටියම ලෑස්තිලා ඉන්න. නන් ෆාම් පෙරෝල් එකේ අපි ට්‍රේඩ් කරලා බලමු. ඒට අපිට ප්‍රයිස් මේ chance එකක් ගන්න පුළුවන් වේද කියලා. හරි. කට්ටිය දැන් පොඩ්ඩක් ට්‍රේඩ් ටිකක් දාන්න පුරුදු වෙන්න. ට්‍රේඩ්ස් ටිකක් දාලා මේ චුට්ටක් මේ ඉගෙන ගන්න දාන්න. දාලා ස්ක්‍රීන්ෂොට් ටික දාන්න අපිට බලන්න. අඩුපාඩු තිබ්බොත් මම ඔයාලට කියන්න. හරි. එහෙනම් අදට අපි නතරකම තේරුම් නැති මොනවද ඔයාලට තියෙනවද? තව දැනගන්න. මේ අය මට මේ ක්ලාසිට නුකදමන හයමාට තර මේ මට පොඩ්ඩක් කලින් පැයට පොඩ්ඩක් සාරංශයක් දෙට කියන්න පුළොන්ද කලින් පැයි අපි කතා කරේ මුල ටිකද නිවස් එක නිවස් එකක් එක් බලන විදිහ කතා කර එතන හිටියද පහමාරන හයමාරන ඒටික නොදන්නන හරි මේ ඉකොනොමි මේ ඉන්වස්ට ඉන්වස්ටින්.කොම් එකේ මේක රෙජිස්ටවල අදින්නවා ඕය හරි මේකේ ටූල්සලට ගිහිල්ලා ටූල්සලට ගිහිල්ලා ඉකොනොමික් හැලන්ඩ කියන ඔප්ෂන් එක ගන්න ඉකොනොමික් කලන්ඩ හරි ඉකොනොමික් කලන්ඩ එකට ගියට පස්සේ වාට මෙතන වං අත පැත් මෙන්න මේවාට නිවස් ටික පෙන්න්නනවා අදාළ කරන කරන්සිස් ටික මේ අදාළව නිවස් ටික පෙන්න්නනවාට හරි මේකෙදවා බලාගන්නවා මෙතන මේ ෆිල්ට කින ඔප්ෂන් එකට ගිහිල්ලා ඉස්සල්ලාම් බලාගන්න අපි හයින් නිවස් මුණත් තියෙන කියලා නැත්තං ස්ට්‍රෝන් නිවස් මුණත් තියෙන කියලා බලාගන්න මෙතන මේ මෙතන ඉම්පෝර්ටන්ස් තිය මෙතන මන්තයා ගන්නවා වන් බුල් හෙට බුල් හෙට බුල් හෙට් මේ බුල් හෙට් තුනේ නිවස් තම අපිට වැදගත්තෙන් අපි නිසා මේක අපි දැනට මේක තියාගන්න මේ ටික්ටක අයින් කරගන්න අයින් කරලා ඇප්ලයි කරනවා ඒ ඇප්ලයි කරාට පස්සේ ඔයාට පෙන්න්නනවා මෙන්න මෙතන ප්‍රයිස් මේ ටයිම් එක හරි මේක ටයිම් එකක් වාට පෙන්න්නා මෙතන මෙන්න මේ ටයිම් එක මෙතන වං අත පැත්තේ උඩ මෙයා ලංකාව ටයිම් එක තියාගන්න මේ GMT5 කියෙන මෙතැන්න ගිල කලික්කර පහ මෙතන මෙතින් GMT5 තටි කළම්බ කියලා ඒක ස්ලෙක් කරගන්න හරි සිලෙක් කරගත්තට පස්සේ වාට පෙන්න්නනවා මේ නිවස්සල මෙන්න මේ ටයිම් වලට ගියපු අපේ ලංකාව ටයිම් එකින් නිවස් කියපුට ටික පෙන්නවා මෙතනවාගේ ලංකාව ටයිම් එකෙන් තුනට ගිහිල්ල තිනවා නිවස් එකක් මෙතන පෙන්න්න මේ GBP කියන්නේ ඒ නිවස් එක ඉෆෙක්් එක වෙන මුදල් ඒකගේ පෙන්වා කරන්සියක එතකොට තුනට නිවසයක් කියලෙන GBP එක සම්බන්ධව ඉම්පෝර්න් කියල මෙතන හයින් නිවසයක් නැත ස්ථා තුනේ නිවස එක මේ නිවස එක වර්ග තියෙනවා මෙත හරි එතකොට පොදගන්න ඔයා කරන්නේ හරි වෙලා තුනට ගිහිල්ල බල්ලා ඔයා මේ නිවසට අදාලාව ට්‍රේඩ් එකක් දාන්න පුළුව හරි දැන් මෙතන තියෙන කන්ස්ට්‍රක්ෂන් PMI කියලා වා මේ නිවස එක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් මල්ලේ නිවස් එක මොකක්ද මේ තියෙන්නේ කියලා මේ නිවස එක ඇතුළට ගියාට පස්සේ ඔයාට මෙතන පෙන්නවා නිවස් එක වර්ගය මොකද UK කන්ස්ට්‍රක්ෂන් පර්සින් මැනේජ් ඉන්ඩෙක්ස් නිවස් එක පෙන්වනවා ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මේ නිවස් එකට අදාළව ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා ඊට ඔයාලා මේ ඩිස්ක්‍රිප්ෂන් එක කියව ගන්න හරිද තේරෙන්නේ නැත්නම් මෙතනින් ගියා Google Translate දැම්මා copy paste කරලා දැම්මා The Chartered Institute of Purchasing and Supply Construction Purchasing Manager Index PMI measure in the activity level of purchasing managers in the construction industry
reading about 50 indicators explanation and contrasting industry reading below indicator blah blah මේ news එක අදාළ දේ කියනවා හරිද තේරුම් නැත්නම් කරන්නේ control C ගැහුවා Google Translate ගැහුවා බැලුවා මොකද්ද කියන්නේ සමහරලාට මේ Google Translate ගැහුවට පස්සේ එන විකාරات එනවා එතකොට ඒව ගැන වැඩි හිතන්න එපා නිකන් මැද මේකක් ගන්න මොකද්ද කියන්නේ අයතකොට මේ දැන් ඒ නිවස එකෙන් ඒ කරන්සිකට වෙන අර මේ ඉෆෙක්ටය කතා කරාද කරන්සි කොරලේෂන් එකද ඒකැන දැම් මේ නිවස එකෙන් මේ තියෙන ජීපබට මොකක් මොනවාගේ ෆෙක්ටගත්ද වෙන්න කියලා කියන්න මේක කතා කර මෙතන දැන් හමාට්ට කිවත් කිය නිවස එකක් මෙති පහමාට ගිල තින නිවස් තුනක් ගිල තිරන්න මෙතන තිරනේ පහමාට නිවස් තුනක් ගිල තින එතකොට මේක ඉන්ට්‍රස්ට්‍රේඩ් ඩිෂන් එකක් ගිහිල්ල තියෙනම ඉන්ට්‍රස්ට්‍රේඩ් ඩිෂන් එක මේ නිවස එකාවට පස්සේ මේ සිට දහ මතික තියෙන ඉන්ට්‍රස්ට්‍රේඩ් ඩිෂන්යක් ගිල්ල තියෙනවා ඊට පස්සේ ඉන්ෆලක්ෂන් රිපෝට් කියලගත්තිනවා මේ ඇතුළට කියලා නිකන් මොකක්ද මේ නිවස් එක කියනක බලාගන්න මේක දැම්ම ලොකුවට ඔලුවට දාගන්න එපා මොකක්ද ඉන්ෆලක්ෂන් රිපෝට් කියන කියලා මේවා එකින් එක අපි ඉදිරියට කතා කරමු හරි නිවස් එක ටයිම් එක බලාගත්තා හරි එහෙනම් ඔයාට මේ නිවස් එකේදී USD එක ස්ටෝන් වෙලාද වීක් වෙලාද කියලා බලා ගන්න ඕනේ මේ GBP එක හරි පහමාට ගිහපු නිවස් එකේ මේ ඉන්ෆ්ලේෂන් රිපෝට් එක නම් එකක් නැහැ එක පිග එකක් දීලා නැහැ ඉන්ට්‍රස්ට් රේට් එක තිබ්බා මේ ඉන්ට්‍රස්ට් රේට් එක ඉන්ට්‍රස්ට් රේට් ඩිසිෂන් එකෙන් මාකට් එක US මේ GBP එක ස්ට්‍රෝන් වුණා ගොඩක් පහමාට. එතකොට ඔයාලට තියෙන්නේ chart එකට ගිහිල්ලා බලනවා මොකද උනේ කියලා. චාටර් ගිහිල්ල බලන්ඩ මේ තියෙන් GBP USD වර්ගන තියෙන්නේ GBP USD එකේ මොකක්ද වනේ හරිද දැන් වෙලාව කියත් හත හමාරයන එනම් පෑ දෙක්කට කලින් හත හමාරයි කියන්නේ හයාමාරයි පහමාර එනම් පෑ දෙකට ඉස්සල්ල මාකට් එක මොකක්ද වනේ කියලාවාට හොඳම දේ මෙතන වන්නව මෙතන වන්නව ගිල කැනල්ස්ටික් එකෙන් වන්නවදා ගත්තන වාට පෑ දෙකට කලින් මොකක්දුන කියලා බලාගත්ත හැකි මෙතන වන්න අවස් බා දෙකක් එකයි දෙකයි මේති තොන මෙතනද USD එක ස්ටෝන ලාති GBP එක ස්ටෝන ලාදි නම පේනවා මල්ලි තේරුණාද මේ නිවස් එක ඉෆෙක්ට් එකට තමයි මේක ස්ටෝන ලා තියෙන මාකට් එකේ හරි එතකොට අපිට බලාගන්න තියෙන හරි මේ හින්දා තමයි මාකට් එක මෙහෙම උනේ ඕකේ එතකොට ඒ වගේ නිවස් එන ටයිම් වලදී ඔයා බලන්න හැබැයි මතක තියාගන්න නිවස් එකක් එන්න ඉස්සලා ට්‍රේඩ් දාන්න යන්න එපා ට්‍රේඩ් දාන්න යන්න ඕන මොකද්ද නිවස් එකක් ආවට පස්සේ ගොඩක් වෙලාවට ඇයි එහෙම කියන්නේ මම එන්න ඉස්සලා අපි දන්නේ නැහැ මේක රිපෝට් එක නැත්නම් මේක රිසල්ට් එක මොකද්ද කියලා අපි දන්නේ නැහැනේ එතකොට රිස්කි ට්‍රේඩ් එකක් දාන එක හරි දැන් ඔයාලගේ ට්‍රේඩ්ස් මෙහෙම ප්‍රොෆිට් වෙනවා නම් හරිද මේ වගේ වෙලාවට වා කරන්න ඕනේ ඔයාගේ ස්ටොප් ලොස් එක මේ එන්ට්‍රි එකෙන් පුළුවන් තරම් පල්ලෙහාට ගෙනත් තියාගන්න මෙහෙම ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකෙන් පල්ලෙහාට ගෙනලා තියාගන්න දැන් මේ ට්‍රේඩ් එක බයි වුණත් ලොස් පිටට ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවද වගේ ලොස් පිට ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ නැහැ
කීයක් කරේ සත ගාන ප්‍රොෆිට් එක තමයි කවස් වෙන්නේ. එතකොට ඔයාලට මේ ට්‍රේඩ් එක අතල්ලා දාලා ඉන්න පුළුවන් ඕනලාව. හැබැයි ට්‍රේඩ් ඔයාලට අවශ්‍ය කරන දේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න වෙනම කතාවක්. මෙහෙම තිබ්බහ වෙන්නේ එන්ට්‍රි එකෙන් ඒක ට්‍රේඩ් එක එන්ට්‍රි එකෙන් පල්ලෙහාට දාගත්තා කියන්නේ ඔයා සේෆ්ටි නේ. එයා දැන් මේ පොඩ මාකට් එක සෙල් වෙන්න බලන්න. මම ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න කියලා බැලුවේ ඩොලර් 20ක් කියන්නේ නැති. හරි. ඩොලර් 20ක් කියලා කියන්නේ අපි 4000 නේ. 4000යි ක්ලාස් එක අතදී මම ඩොලර් 15යි 7යි කීයද 15යි 5යි 20යි 20යි 22යි 22යි 7යි කියන්නේ 29යි නේ 29යි 29ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් එහෙම $6090 ඔයාට පුළුවන් නම් ඩොලර් දවසට $30 ගානේ දවස් 20ක් හම්බ කරන්න 1,20,000ක් ඔයා හොයලා මදිද ඒ ගන්න ඇති හරි කාඩ තේරුම් නැත්තේ ආපහු පාර පෙන්ඩිං ඕඩර්ස් තේරුණාද හැමෝටම සුමිරයි ආ අර මේ සෙන්ට කවුන්් එකේ ඩවස ඩිමෝ කවුන්් එක අර ලෙවරේජ්ක තියන්නේ 1,000 1,500 ඒක කියද තියාගන්න මොකක් 1,500 තියාගන්න ඩිමෝ එකත් 1,500 තියාගන්න ඔව් එකට 500 තියාගන්න ලෙවරේජ් එක කියන එකේ අදහස් දැන් මම කියත් ලෙවරේජ් එක කියලා මම කියලා දුන්න ලෙවරේජ් එක ලෙවරේජ් එකේදී 1.1.3 එකට 5 දාන එකේ වාසියක් සහ අවාසි දෙකක් තියෙනවා හරිද සාමාන්‍ය ෆයිනන්ශල් කන්ඩක්ට ඔතෝරටි රෙජිස්ටඩ් මේ කම්පැනිස් ගත්තොත් එහෙම ඒ කියන්නේ ෆයිනන්ශල් කන්ඩක්ට ඔතෝරට කියලා කියන්නේ UK ෆයිනන්ශල් කන්ඩක්ට ඔතෝරට එක එංගලන්තේ තියෙනවා ෆයිනන්ශල් කන්ඩක්ට ඔතෝරටි කියලා රෙගුලේටඩ් එකක් එතකොට ඒක ෆොරෙක්ස් බ්‍රෝකර් කම්පැනියක් වුණාම ඒ ෆයිනන්ශල් කන්ඩක්ට ඔතෝරටි එක රෙජිස්ටර් වෙන්න ඕනේ නැත්නම් ඒකට යටත් වෙන්න ඕනේ ඇක්ට් එකට එතකොට IQ option binary option binary.com මේ සමාන bind.com නෙමෙයි ඔය වගේ binary option කියන concept මේගොල්ලෝ registration නැහැ ඒ කියන්නේ illegal එකක් නැහැ ඒකේ වැදගත්කම තියෙන්නේ අයථා ලෙස ඔයගොල්ලොන්ගේ සල්ලි අදාළ අපිට මේ ෆෙස්ටීම් කියලා මේක අරගෙන තනම් ඔයගොල්ලොන්ට මේක විරුද්ධ නඩු කියන්න පුළුවන් නැත්නම් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් හරිද ඒක තමයි ඒගොල්ලෝ දා තියෙන්නේ එතකොට එහෙම මොකක් හරි සිස්ටම් ඉෂුව එකක් කරලා මොකක් කරලා අතර ඔයාගේ සල්ලි ලොස්නොත් එහෙම ඒ ෆයිනෑන්ෂල් කන්ඩක්ට් ඔතොරිටි එකට ඔයාලට ගිහිල්ලා කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. හැබැයි මේක ලංකාවේ නෙමෙයි තියෙන්නේ එංගලන්තේ. ඒකට ඉංග්ලන්ඩ් ඉන්න කට්ටියට නැත්නම් යුරෝපියන් ඉන්න කට්ටියට ඒගොල්ලෝ තමයි නඩු කියන්නේ කම්පැනිත් එක්ක නඩු කියලා අනුසයාගේ සල්ලි අරන් දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ වරන්දන කට්ටිය ඉන්නවා. වෙලා තියෙනවා. හැබැයි මේ ඇක්ට් එක ඒෂියන් කන්ට්‍රීස් වලට වැලිඩ් නැහැ. නැත්නම් වැදගත් වෙන්නේ නැහැ. එතකොට මේකෙදී ෆයිනන්ෂල් කන්ඩක්ට් ඔතොරිටි එකේදී එක රෙගුලේටඩ් තියලා තියෙනවා UK ඉන්න කස්ටමර්ස්ලට account හදන්න පුළුවන් එකට 3 leverage එක නැත්නම් එකට 300 එකට 3000 leverage එක තමයි හදන්න පුළුවන් කියනවා. එතකොට ඔයාට lot size එක අඩුම දාන්න පුළුවන් 0.03 0.01 ට්‍රේඩ් කරන්න බැහැ ඔයාට. තේරුණාද? ඒ බැරි වෙන්නේ ඔයාගේ සේෆ්ටියට තමයි ඒක කරලා තියෙන්නේ ඒගොල්ලෝ. මොකද ට්‍රේඩ්ස් වැඩි වෙන්න account lost වෙන්න පුළුවන්. සහ account එකේ අපි දන්නේ නැතුව නිකම් බොරුවටම සල්ලි ටික නැතිලා යන්න පුළුවන්. ඒ හින්දා තමයි මේගොල්ලෝ ඔප්ෂන් එකක් විදිහට දීලා තියෙන්නේ. මේ leverage එක එකට 300 තමයි දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එකට 300 කියලා කියන්නේ අපි ට්‍රේඩ් එකක් දැම්මොත් ඒ වගේ 300 ගුණයක් මේගොල්ලෝ අපි වලින් ඉන්වෙස්ටිං කරනවා කියලා කියනවා. ක්වොන්ටිටි ගන්නවා. හරිද?
එතකොට එකට 500 කියලා කියන්නේ ඒක වැඩි. ඒ වගේම ප්‍රොෆිට් එකත් වැඩි, ලොස් එකත් වැඩි. ඒ කියන්නේ ලෙවරේජ් එක වැඩි වෙන්න අපිට තියෙන වාසියත් වැඩි, ලොස් ප්‍රයිස් අඩු කරලා ට්‍රේඩ් දාන්න පුළුවන්. ඒ වගේම ගිවන ගානත් වැඩි. ඒ වගේම අවාසියක් තමයි ලොස් එද්දි අර ගානට සාපේක්ෂව ලොස් වෙන දෙකම එකයි. ඒක ලෙවරේජ් එක අපිට එකට 300 දාගන්න පුළුවන් නම් හොඳටම හොඳයි. සෝරි එකට 500 සමානයි. තාම මොකද ප්‍රශ්න තියෙනවද? අහන්න. අපි දාලා බලමු නිකන් විඩ්‍රෝල් එකක් කොච්චර වෙලාවකින් එනවද කියලා. ඔයාලට මේ ට්‍රේඩ් කරන්න ලොකු accountස් එහෙම ඕනේ නැහැ. ඩොලර් 500ක account එකක් තිබ්බනම් හොඳට ට්‍රේඩ් කරන්න පුළුවන්. මහ ලොකුවට නටන්න කරන්න දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් තරම් දවසට ගානක් විත්ඩ්‍රෝල් කරන්න බලන්න. හරි අපි විඩ්‍රෝල් කරන්නේ මෙහෙමයි. සල්ලි විඩ්‍රෝල් කරන්නේ my money ගියා withdrawals funds ගියා. ඊට පස්සේ spill money bookers එතන spill කියන එක තෝරලා දුන්නා. ඊට පස්සේ account type එක පෙන්නනවා මේකේ මේ account එකේ තියෙන 552යි කියන්නේ ඩොලර් 52ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. මම මේක USD කියලා දුන්නා. amount එක $50 කියලා දුන්නා. still email එක දුන්නා. gmail.com confirm කර රසනවාගේ ඊමේල් එකට පින් නම්බර එක අංක 4ක් කෝඩ් එක 3024 3024 3024 3024 නේ ආවේ ඔව් 68යි 11 සොරි පින් එක දුන්නට පස්සේ සක්සස් කියලා වැටෙනවා. හරිද? මෙතන ප්‍රොසෙසින් කියලා තියෙනවා තාම. මේදී ඔතේ account එකට ආපුවාම අපිට පෙන්නනවා send කියලා proceed කියලා. හතයි 54යි වෙලාව. send එකේ profit withdraw කරන්න පුළුවන්. minimum $3 withdraw කරන්න පුළුවන්. 700ක් කියලා කියන්නේ ඩොලර් එකක් නේ. ඉතින් ඔයාට 300ක් කියලා කියන්නේ ඩොලර් 3යි. එතකොට ඔයාට ඒක කිසිම අවුලක් නැතුව විත්ඩ්‍රෝල් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මොකෝත් කියන්නේ ඔයාට විත්ඩ්‍රෝල් එක දෙනවා. හරි එච්චරයි. මෙතන විත්ඩ්‍රෝල් එක දැම්මා. අයින් වුණා. බලන් හිටියා කොච්චර වෙලාවකින් විත්ඩ්‍රෝල් එක ඒ දිහට ඔයාලා ටිකින් ස්ටිල් එකට සල්ලි ටික එයි.
දැන් මෙයා පේනවා පොඩ සෙල් වෙනවා. හරි. දැන් ඔයාගේ account එකේ withdrawal එක ඇවිල්ලාද? මගේ account එකේ තිබ්බ balance එක 552ක් නේ තිබ්බේ. අන්න withdrawal එක මට ආවා. අන්න withdrawal එක ආවා. දැන් account එකේ balance එක බලාගන්න 502යි. හරි. විනාඩි දෙකයි. මම අවුරුදු 7ක් විතර ට්‍රේඩ් ඉන්න FXTM එකත් එක්ක මට මගේ තියෙන ඔලුවට හිස රදයක් නැති එකම වාසිය තියෙන ඔන්න ඕකයි. හිතන්න මම වක්කීමෙන් කියන්නේ අනිත් කම්පැනිස් වල විඩ්‍රෝල් එකක් දාලා සමහර කම්පැනිස් වල ස්ක්‍රීන්ෂොට් යවන්න ඕනේ. ඔය උණු ග්ලෝබ් මාකට් එක වගේ කෝල් කරලා යවන්න ඕනේ. එතකොට මේගොල්ලොන්ගේ ඩොලර් 5000ක් වුණත් විනාඩි දැන් 7.54යිනේ 7.56 විනාඩි දෙකයි යෝ විඩ්‍රෝල් එක විනාඩි 5ක ඇතුළත ඇවිල්ලා. ඉතින් මේක තමයි වැදගත් වෙන්නේ. මේක තමයි වැදගත් වෙන්නේ අපිට මොකද අපි අපේ සල්ලි විඩ්‍රෝල් ලාව නැත්නම් වැඩක් නැහැ මොනවා කරලන්නේ. IC මාකට් එකේ එහෙම ඩොලර් 5000ක 1000ක විඩ්‍රෝල් එකක් දාන්න මේ එන්න තියෙන්නේ සෑහලා යනවා. සාමාන්‍ය සතියක් එකමාරක් යනලාවත් තියෙනවා. කොරෝනා කාලේ මගේ අපි මේ ක්ලාස් එකට ආපු එක්කෙනෙක්ගේ ඩොලර් 7000ක විඩ්‍රෝල් එකක් ගන්න අපි බය අත්තරම් මාත් බයලා හිටියේ විඩ්‍රෝල් එක. ඇයි ඉතින් ඉන්දියාවේ බැංකුව හලන්නේ. මේගොල්ලෝ දෙන්නේ නැති වෙයිද කිය අනේ නෑ කිසි ප්‍රශ්නයක් නෑ දුන්න කියන්න විඩ්‍රෝල් එක විනාඩි මං නිකන් එක් මැනේජර් කතා කරලා ඇහුවා account මැනේජර් මේක බැයිද මෙහෙම කරන්න කියලා මොකද ඉක්මනට අරන් දෙන්න මයන් අහන්න එපා විඩ්‍රෝල් එක දාන්න කිව්වා. විඩ්‍රෝල් එක දැම්මා. විඩ්‍රෝල් එක දාලා විනාඩි 5ක් ගියේ නෑ ආව විඩ්‍රෝල් එක. හිතන්නකො ඩොලර් 7000ක් විඩ්‍රෝල් එකක් විනාඩි 5කින් ආව කියන්නේ ඉතින් අය කතා දෙයක් නෑනේ. ඒ වාසිය තියෙනවා. හරි එතකොට ඔයාට මෙතන පෙන්නනවා ස්ක්‍රීන් එකට ලොග් වුණාට පස්සේ මේ ස්ක්‍රීන් එකේ අන්තිමට ආපු මේ තියෙන 7.56ට $50 සෙල්ල තියෙනවා. 77යි තියෙන ස්ක්‍රීන් එකේ අනිත් ඒවා ඔක්කොම එක එකකට දීලා තියෙනවා මේ 50 දීපුවා තියෙන්නේ. ශබ්බී අහමඩ් දැනට මට කොහොමත් සතියට මට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඩොලර්ස් ඔයාලට සාමාන්‍යයෙන් මට දෙන්න පුළුවන් සතියට උපරිම ඩොලර් 200ක් විතර තමයි දෙන්න පුළුවන් ඔයාලට. එතකොට ඒ ඇතිනේ ඔයාලට. එහෙම වුණොත් එහෙම ඔයාලට මම ඒ ගානට මේ මගේ කියලා දෙන්න නැත්නම් ඔයාලට ඉතින් අරගෙන දෙන්නම් අපේ ගෲප් එකේ. අවශ්‍ය කට්ටියට. හරි එහෙනම් අදට ක්ලාස් එක නතර කරමු. මොන හරි දෙයක් තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න කට්ටිය දාලා අහලා තියන්න. හරි. එහෙනම් ජය වේවා කට්ටියට. හෙට අපි හමු. හෙට ක්ලාස් එක 6:00ට වගේ තියෙයි. ක්ලාස් එක sorry live trading session එක. හරි. එහෙනම් ජය වේවා. good night.